අයිබෝවන් පුතේ අපි පළවෙනි සෙෂන් එකේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ අද පොඩ්ඩක් පළක් වුණා පන්ති පටන් ගන්න. ඒකින්ද ලොකු රශ්යක් එක්ක රසායන විද්‍යාව කරන එක පොඩ්ඩක් කරදරයි වගේ ඉනවා. පළවෙනි සෙෂන් එකේදී ජීව විද්‍යාව කරනවා කියලා තමයි තීරණය කළේ. අපි ජීව විද්‍යාව කරමු පුතේ පළවෙනි සෙෂන් එකේදී. හරි. ජීව විද්‍යාව අපි අන්තිමටම මාතෘකාව ලියලා නැවතුවා වගේ මට මතකකුත් තියෙනවා. මාතෘකාව ලිව්වේ නැද්ද? ලිව්වද පුතේ මාතෘකාව? ලිව්වා සර්. ඔව් සර්. පුතේ අංක 7 වෙන්නේ නැති ඇත්තේ මම හිතන්නේ ප්‍රජනනය. ප්‍රජනනය ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට පුතේ ඒකසෛලික ජීවියෙක් හරි බහුසෛලික ජීවියෙක් හරි තමන්ගේ වර්ගයාගේ ඉදිරි පැවැත්මට තම වර්ගයා බෝ කිරීමේ නව පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය තමයි ප්‍රජනනය කියලා කියන්නේ. ප්‍රජනනය පුතේ ප්‍රධාන ආකාර කිහිපයකට බෙදෙනවා. හරි ලිංගික ප්‍රජනනයයි අලිංගික ප්‍රජනනයයි කියලා sexual reproduction and asexual reproduction කියලා. දැන් උදාහරණයක් විදිහට රෝස ගහක අත්තක් කපලා හිටෙව්වාම අලුත් පැලයක් එනවා නම් ඒක ලිංගික ක්‍රියාවලියකින් ඇති වෙන එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා අලිංගික ක්‍රියාවලියක්. ලිංගික ව්‍යුහ භාවිතා වීමක් සිද්ධ වුණේ නැහැ. හරි? එතකොට ඒක අලිංගික ක්‍රියාවලියක්. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් බැක්ටීරියාවෙක් දෙකට වෙන් වෙලා දෙන්නෙක් බවට පත් වෙනවා නම් එයා ඇවිල්ලා ලිංගික ක්‍රියාවලියකින් හට ගැනීමක් නෙමෙයි ඒක අලිංගික ක්‍රියාවලියක්. එතකොට ඒකයි ඇති වෙන්නේ අලිංගික ප්‍රජනනය. එතකොට මතක තියාගන්න එතකොට වැදගත් වෙන අනිත් දෙයක් තමයි ලිංගික ව්‍යුහ ආධාරය. ලිංගික එක්වීමකින් නවජීවියෙක් බිහි වෙනවා. අන්න ඒකට කියනවා මොකද්ද පුතේ? ලිංගික ප්‍රජනනය කියලා. අපි මේකෙන් එකට ඉගෙන ගන්න ඕනේ. අපි ලියමු පොඩි නෝට් එකක් ලියමු. හරි? ලියමු. ජීවීන් සියලු දෙනාම සාමාන්‍ය පාටින් ලියන්නේ දිනේ දාන්න මතක ඇතුව දැන් 8 වෙනි මාසෙ ඉන්නේ 8 වෙනි මාස 2 ජීවීන් සියලු දෙනාම මරණයටපත් වූවොත් මිහි පිටින් සියලුම ජීවීහු තුරන්ව යා හැක මේ නිසා ජීවීහු තම අනාගත වර්ගයා නිකිනේ රූල් 4ක් විතර ජීව විද්‍යාව පොතේ තියලා ලියන්නේ. බෝ කිරීම සිදු කළ යුතුය. සර් අනාගත වෙන පාටකින් ලියමු. මේක highlight එකකින් box කරන්න ඕනේ. වෙන පාටකින් ලියන්න. excuse me sir ඒකසෛලික සර් අනාගත ජීවියෙකු හෝ සර් බහුසෛලික ජීවීන් සර් ඒකසෛලික ජීවියෙකු හෝ බහුසෛලික ජීවී තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම උදෙසා
නව පරම්පරාවක් බිහි කිරීමේ නව පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හැඳින්වේ. ප්‍රජනනය ලෙස හැඳින්වේ. පුතේ සවනි ගොඩක් වෙලා ඉඳන් ලොග් වෙන්න try කළා ලොග් වුණාද? හරි. පූර්ණිගේ යාළුවෝ කවුරු හරි ඉන්නවනම් එයාට කියන්න එයා ලොග් වෙන හුඟක් වෙලා ඉඳන් try Sir. කරනවා වෙන්නේ නැහැ යාව. හරි. Sir අනාගත ඕක කොටු කරමු පුතේ. highlight එකකින් එහෙම නැත්නම් වෙන පාටකින් මම නෝට් එකක් කියවුවා පුතේ දැක්කත් දන්නේ නැහැ කට්ටියනේ. දැක්කද? එක දරුවෙක් නම් මට කිව්වා දැක්කයි කියලා. කොහොමද පුතේ? දැක්කද ඔයගොල්ලෝ නෝට් එක? තෙවමික මොකක් හරි කිව්ව ඇහුන්නේ නැහැ පුතේ. සර් දැක්කා. තෙවමික දැක්ක කියලා සර් කිව්වේ. දැක්කනේ. එතකොට කොහොමද අනිත් අයගේ ප්‍රතිචාර? කවිඳුත් මොකක් හරි කිව්වා. දැක්ක. දැක්කනේ. දුකෙන් කියන්නේ සමහර අය. දැක්කා. රවිඳු සර් මාව ඇහෙන්නේ නැද්ද? රවිඳු ඇහෙන්නේ නැහැ. ඇහෙනව රවිඳු? සර් මම කලින් කතා කළා මේ නෝට් එක අහගන්න සර් මයිකේ ප්‍රශ්න ඇහෙන්නේ. තිබිලා තියෙන පුතේ. හරි? එහෙනම් කොටු කරලා ඉවරයිනේ. අපි දිගටම ඕක ලියාගෙන යන්න. අද අපිට ජීව විද්‍යාව මේ කොටස ඉවර කරන්න පුළුවන්. වෛරස් ගැන පොඩ්ඩක් තියෙනවා. අපි ඒක චුට්ටක් අපි වැඩිපුර කතා කරන්න. හරි? ලියමු. ප්‍රජනනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැක. කොටස් දෙකකට බෙදා දැක්විය හැක. වෙන පාඩකට යම් පුතේ තිද්දාමු. පළවෙනි තිත ලිංගික ප්‍රජනනය, ඊළඟ තිත අලිංගික ප්‍රජනනය. තෙවමික මේ DB එකට දාලා තියෙන ඔය කොට ගන්නනේ පුතේ. ඔව් සර්. ඔව් හොඳට කොරෝනා කාලේ කාලා නම් තියෙනවා පුතේ. තව ටිකක් ගියොත් මම විතර වෙයි පුතේ වන්නම් පේන්නේ. හරි මේ අපි ලියමු. ලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය කියලා ලිව්වනේ. සාමාන්‍ය පාඩියෙන් අලුත් ඡේදයකට යනවා ආයි. හරි? එකම විශේෂයකට අයත් ජීවීන් දෙදෙනෙකුගේ කියලා. එකම විශේෂයකට අයත් ජීවීන් දෙදෙනෙකුගේ ජන්මානුසෛල එක්වීමෙන් එකම මොකද පුතේ කිව්වේ එකම විශේෂය නේද? එකම විශේෂයකට අයත් ජීවීන් දෙදෙනෙකුගේ නේද? එකම විශේෂයකට අයත් ජීවීන් දෙදෙනෙකුගේ ජන්මානුසෛල එක්වීමෙන් නව ජීවියෙකු බිහිවීමේ ක්‍රියාවලිය ලිංගික ප්‍රජනනයයි. ලිංගික ප්‍රජනනය මෙහිදී එම ජන්මානුසෛල දෙක එනද DP එකට දාලා කියන්නකො බය හිතනවනේ ඉතින්.
එම ජන්මානුසෛල දෙක එක්වීමෙන් යුක්තාණුවක් සෑදේ. යුක්තාණු යන්න අල්ක යන්න තා යන්න නොයන්න යුක්තාණුවක් සෑදේ. අලුච්ඡේදයකට යන්න. අලුච්ඡේදයකට යනවා. එක් ජීවියෙකු මගින් පමණක් එක් ජීවියෙකු මගින් පමණක් එක් ජීවියෙකු මගින් පමණක් නව ජීවීන් බිහි කිරීම නව ජීවීන් බිහි කිරීම අලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය ලෙස හැඳින්වේ. අලිංගික ප්‍රජනනය ලෙස හැඳින්වේ. මෙහිදී අලිංගික ප්‍රජනනය සඳහා දක්නට ලැබෙන උදාහරණ නම් ඕකටම කියන්නේ වද අත්තකින් නව පැලයක් ලබා ගැනීම වද අත්තකින් නව පැලයක් ලබා ගැනීම සුද්ධ ජීවීන් ගුණනය වීම වැනි දෑය. පුතේ අපි අන්තිම අංක ඉගෙන ගන්නවා මේ සෙට් එකේ. අංක 7 ඉගෙන ගත්තේ. අංක 8 බලන්න අච්චු පොතේ පිටුව 146 තියෙනවා බලන්න. growth and development ඒ කියන්නේ වර්ධනය හා විකසනය දෙකකට යන්න ඕන එකක් තනියකට දාලා තියෙනවා. අපි මේ විදිහට ඉගෙන ගමු. අංක 8 වර්ධනය හා විකසනය. හරි පුතේ අපි පොඩ්ඩක් කියවන්න දෙමු නේද? යටින්ම ඉන්නේ පූර්ණි කියවන්න පුතේ 146 පිටුවේ වර්ධනය හා විකසනය පළවෙනි ඡේදය. පූර්ණි නැද්ද? සර් කීවෙනි පිටුවේද? 146 පුතේ. බහුසෛලික ශාක සහ සත්වයින්ගේ ජීවිත ඇරඹෙන්නේ තනි සෛලයක් ලෙසිනි. යුක්තාණුව එම සෛලය විභාජනය වීමෙන් යම් කෘත්‍යයක් සඳහා විශේෂණය වූ පටක ඇතිවේ. මානව ලිංගික ප්‍රජනනයේ ප්‍රතිඵලයක් ලෙස සෑදෙන යුක්තාණුව ගර්භාෂය තුලදී කලලයක් බවට විකසනය වී පසුව ජනිතකු බවට පත්වේ. මෙම ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම ජීවියෙකුගේ වර්ධනය හා විකසනය පිළිබඳ අවබෝධ කර ගැනීමට ඔබට ප්‍රයෝජනවත් වේ. ඔව් පුතේ. ශුක්‍රාණු සයනයකුයි ඩිම්බ සයනයකුයි එකතු වෙලා හැදෙනවා පුතේ යුක්තාණු. මේක ටික ටික වර්ධනය වෙලා
සෛල ගොඩක් බවට පත් වෙලා ගර්භාෂය ඇතුලේ තැම්පත් වෙලා අන්තිමට ඉපදෙනවා බබෙක් වගේ. හරි? ඉපදෙනවා බබෙක් වගේ. තේරුණාද? එතකොට එහෙනම් මේ තනි සෛල දෙකකින්නේ මේ දෙක එකතුලා තනි සෛලයක් හදන ඒ සෛලය තමයි අද මේ தත්ත්වය තියෙන தත්ත්වය දක්වා මාව ඕගොල්ලෝම වර්ධනය කරවලා තියෙන්නේ. අර එතරම් තියෙනවා වර්ධනය කියන වචනේ වර්ධනය වෙලා 6 වසර පුතේ තිබ්බ මතකද? ළමයෙක් එයාගේ පොඩි කාලේ සපත්තුවක් දිහා බලයි. ඔයගොල්ලෝ පොඩි කාලේ සපත්තුවක් ඔයගොල්ලෝ දාන්න බෑ දැන්. ඒක කරනවා නේ සමහර අම්මලේම ඇඳුම් සපත්තු මොනවා හරි හම්බුනාම ඒක අරන් තියනවා. පස්සේ අඳින්න අරන් තියන්නේ කියලා. පස්සේ ඉතින් නංගිට හරි මල්ලිට හරි තමයි අඳින්න වෙන්නේ පුතේ. තේරුණාද? පස්සේ අඳින්න අරන් තියන පස්සේ දාන්න අරන් තියන්න. ඒව නම් ඉතින් මේ තේරුමක්ම නැති වැඩ. කවදා හරි ඕගොල්ලෝ අම්මලා තාත්තලා වුණාමත් මේ ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. තේරුණාද? එතකොට මතක තියාගන්න දැන් මේ தත්ත්වෙට මේ වර්ධනයක් වෙලා තියෙනවා. හරි. උඩින් එක්කෙනා යටින් එක්කෙනා. එෂන්දි ඊළඟ ඡේද කියන්නේ ප්‍රධාන වශයෙන්ම බහු සෛලික ජීවිතයේ වර්ධනයට දායක වන්නේ සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යාව වැඩිවීමයි. ඒක සෛලික ජීවියෙකුගේ පැරමීසියම් ඊස්ට් ක්ලැමිනෝමෝනාස් වැනි ඒක සෛලික ජීවීන් වර්ධනය ලෙස හඳුන්වන්නේ සෛලයේ ප්‍රමාණය සහ පරිමාව වැඩිවීමයි. සෛල වර්ධනය යනු ජීවි සෛලයක ප්‍රත්‍යාවර්තව නොවන වියලි බරෙහි වැඩිවීමයි. විකසනය ලෙස හඳුන්වන්නේ සෛල සංකීර්ණ භාවයෙන් ඉහළ යාමයි. අන්න හරි. ඒ පේලි දෙකම පාඩම් කරගත්තත් කමන්නේ විභාගෙට එනවා හයිලයිට් අච්චු පොතේම හයිලයිට් කරන්න අය ඉන්නවා නම් ඒ පේලි දෙකම හයිලයිට් කරගන්නවා. විභාගෙදී යවුවොත් වර්ධනය යනු කුමක්ද? ජීව සෛලයක ප්‍රත්‍යාවර්ත නොවන ආයි අඩු වෙන්නේ නැහැ. ප්‍රත්‍යාවර්ත නොවන වියලි බරය. වියලි බරේ වැඩිවීමක් කියනවා මොකද්ද? වර්ධනය කියලා. ඊළඟට පුතේ විභාගෙදී යවුවොත් විකසනය යනු කුමක්ද කියලා. හරි? සෛලවල සංකීර්ණතාවය එන්න ඉහළ යන එකට කියනවා මොකද්ද පුතේ? විකසනය කියලා. ඒගොල්ලෝ කරන්න ඕන එක එක වැඩවලට ස්පෙસિෆයි වෙලා තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ මොකද්ද? විකසනය කියලා. හරි? වගීෂ කියන්න පුතේ එතන ඉඳන් මේ අනුව වගීෂ 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 සර් පිටුව මොකද්ද? පිටුවද 146 පුතේ. ඒකේ යටම මේ අණුව කියලා තියෙන්නේ අන්න ඒක. මේ අනුව වර්ධනය හා විකසනය ප්‍රධාන පියවර තුනකින් දැක්විය හැකිය. ප්‍රත්‍යාවර්ත නොවන පරිදි සෛල ප්‍රමාණය විශාල වීම, සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යාව වැඩි වීම, සෛල පෝෂණය වීම. සෛල විශේෂණය වීම. පුතේ අන්න ඒක තමයි ස්ටෙප් 3 වර්ධනයේ විකසනයේ තියෙන එක. ප්‍රත්‍යාවර්ත නොවන පරිදි වේලි සෛල ප්‍රමාණය වැඩි වෙනවා එන්නේ. බර වැඩි වෙනවා. ඊළඟට තමයි සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යාව එන්නේ බෙදි වැඩි වෙනවා. ඊළඟ එක තමයි මේ ඔයා මේ වැඩ ටික කරන්න. ඔයා මේ වැඩ ටික කරන්න. ඔයා ඊටකොල කපන්න. ඊටකොල කපන්න නෑ. ඒකත් මම නිකන් කියන්නේ. ඔයාට තියෙන්නේ මේ පුවක් ලීටි කරන් යන්නේ. මේ වගේ අන්න එම එක එක්කෙනා බෙදෙනවා. එක එක වැඩවලට ස්පෙસિෆයි කරනවා. අන්න ඒ වගේ දේවල් තමයි මේකට අයිති වෙන්නේ ප්‍රධාන කාරණා 3. හරි. ඉතින් එහාට යන්න කලින් අපි මේක ලියලිමු නේද? නැත්තම් මේක පැටලෙනවා පුතේ. ඔච්චර තෝගයක් ඔළුවට දැම්මොත් ලියමු. සුක්‍රාණු සෛලයක් හා අන්න මේ මැසේජ් දානවා වගේෂ නිදිද බං කියලා. ඒ පාඩම කියවන්නේ නැහැ පරක් වෙනානේ පුතේ. සුක්‍රාණු සෛලයක් හා ඩිම්බ සෛලයක් එක්වීමෙන්
සෑදෙන යුක්තාණුව ක්‍රමයෙන් සෛල සංඛ්‍යාව වර්ධනය වෙමින් ප්‍රමාණයෙන් විශාල ජීවියෙකු බවට පත්වේ. ප්‍රමාණයෙන් විශාල ජීවියෙකු බවට පත්වේ. මෙය වර්ධනය හා විකසනය හඳුනා ගැනීමට ඇති හොඳම උදාහරණයයි. වර්ධනය හා විකසනය හඳුනා ගැනීමට ඇති හොඳම උදාහරණයයි. හරි. අනුච්ඡේදයට බහුසෛලික ජීවියෙකුගේ සෛල විභාජනය මගින් සෛල සංඛ්‍යාව වැඩි වේ. සෛල සර් සංඛ්‍යාව බහුසාලික ජීවියෙකුගේ විභාජනය මගින් සෛල විභාජනය මගින් මගින් සෛල සංඛ්‍යාව වැඩි වේ නේද? සෛල සංඛ්‍යාව වැඩි වේ. එහෙත් ඒකසෛලික ජීවීන්ගේ සෛලයේ ප්‍රමාණය හා පරිමාව වැඩිවීම සිදුවේ. පුතේ ඕකටම ලියන්න. පැරමීසියම් yeast chlamydomonas වැනි දෑ මේ සඳහා
උදාහරණ වේ. මේ සඳහා උදාහරණ වේ. පුතේ වෙන පාටකින් ලියමු. මේ කොටු කරන්න. මේක පස්සේ highlight එකකින් box කරමු. ජීවි සෛලයක වියලි බර ප්‍රත්‍යාවර්ත නොවන ලෙස වියලි බර ප්‍රත්‍යාවර්ත නොවන ලෙස වැඩිවීම වර්ධනය ලෙස හැඳින්වේ. වර්ධනය ලෙස හැඳින්වේ. ඔක් කොටු කරන්න පුතේ. ඔක් කොටු කරන්න. හරි. ඊළඟට ආයි වෙන පාටකින් අලුතෙන් ලියන්නේ ඒකත් කොටු කරන්න ඕනේ. ලියමු. සෛල සංකීර්ණතාවයෙන් සෛල සංකීර්ණතාවයෙන් ඉහළ යාම සෛල විකසනය සෛල විකසනය සෛල සංකීර්ණතාවයෙන් සංකීර්ණතාවයෙන් ඉහළ යාම සෛල විකසනය ලෙස හැඳින්වෙයි. ඒකත් කොටු කරමු පුතේ. හරිද? හරි නේද පුතේ? පුතේ තරුවක් දාන්න. තරුවක් දාන්න වෙන පාටක. මෙලෙස සැලකූ කල වර්ධනය හා විකසනය වර්ධනය හා විකසනය ප්‍රධාන පියවරයන් තුනකින් යුක්තය. වර්ධනය හා විකසනය ප්‍රධාන පියවරයන් තුනකින් යුක්තය.
පුතේ පියවර 3 වෙන පාටකින් දැන් ටක් ගාලා ලියමු. තිත් දාලා වෙන පාටකින් 1 2 3 දාන්න එපා. තිත් දාන්න පුතේ එකට. හරි නේද? පුතේ ටික ඉවරයි. යම් වස්තුවක් ඒ කියන්නේ ජීවි වස්තුවක් වර්ධනය වෙනවද කියලා බලන්න. මේක සුද්ධ ජීවිත වගේ කරන්න බෑ පුතේ. වර්ධනය වෙනවද කියලා බලන්න පාවිච්චි කරන්න උපකරණ පුළුවන් උපකරණයක් තමයි ඔය වෘද්ධිමානය කියලා කියන්නේ. වෘද්ධිමානය ඉතින් ඕගොල්ලෝ පොඩි කාලේ මම පොඩි කාලේ අපේ නම් ඉතින් වර්ධනය බලන්නේ මතකද අරන් ගිහිල්ලා මිඩ්වයිෆ් ගාවට ගෙනහිල්ලා බර බලනවා උස බලනවා ඒ වෙලෙන් තමයි ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවත් එක්ක සෞඛ්‍ය පොතේ තියෙනවා අපේ මොන වැලියු එකද කියලා තියෙන්නේ පුතේ මොන වැලියු එකද බලන්නේ කෙට්ටුද මහතද ඒව බලන්න මොකද්ද තියෙන්නේ පුතේ BMI පුතේ අන්න හරි BMI වැලියු එක කියලා කියන්නේ නේද BMI වැලියු එක කියලා තමයි එක කියන්නේ සාමාන්‍යයෙන් BMI වැලියු එකෙන් කියන්න පුළුවන් මෙයා අධිස්ථූලතාවයේ දින කුෂ වෙලාද ඉන්නේ ඒ වගේ මතක තියාගන්න මේ ශාක ඕක සත්වෙට්ට පාවිච්චි කරන්න පුළුවන් වැඩිපුරම ඕක ශාකයකට තමයි පාවිච්චි කරන්න පුළුවන් වෘද්ධිමානය කියලා උපකරණයක් තියෙනවා බලන්න වෘද්ධිමානය යොදලා තියෙන ශාකයේ ඉහළ කෙළවරට එතකොට ඒකට සම්බන්ධ දර්ශකයක් තියෙනවා ඒ දර්ශකයේ කරකැවීම අනුව ශාකයේ වර්ධනයත් එක්ක කටුව පෙන්නනවා කොච්චරක් ඒ කටුව කරකැවෙනවද කියලා බලන්න 147 එක් කෙළවරක් තන්තුව සම්බන්ධ කරලා තියෙන ශාකයේ ඉහළ අග්‍රයට අනිත් පැත්තට බාරයක් යොදලා තියෙනවා ශාකයේ වර්ධනය වෙන්න තන්තුව කප්පිය ඔස්සේ අනිත් පැත්තට යනවා බාරය පැත්තට යනවා බාරය පහළට තල්ලු වෙනවානේ එතකොට දර්ශකයේ බිඳුවේ ඉඳන් පරිමාණය දිගේ ඉහළට යදිනවා එතකොට ඒ වර්ධනය ගැන දල අදහසක් ගන්න බලව අපිට වගේ හයි කරන්න නම් ඉතින් පුතේ වෘද්ධිමානයක් ඔළුවට හයි කරලා තියන්න ඕනේ හැම වෙලේම එතකොට උසියර ප්‍රමාණය අනුව ඒක කරකැවෙනවානේ සාපේක්ෂයෙන් බලන්නේ ඒක තමයි පුතේ අපිට දීලා තියෙන මොන වැලියු එකක්ද දීලා තියෙන්නේ බොඩි මෑස් මොකක්ද බොඩි මෑස් BMI සෞඛ්‍ය පොතේ ඇතිකේ සෞඛ්‍ය ගන්න ඉන්නවා නම් දන්නවා ඇති BMI වැලියු එක කියන්නේ මොකද්ද body mass value එකක් index එකක් තියෙන body mass index එකක් තියෙන්නේ ශරීර ස්කන්ධ දේහ දර්ශකයක් තේරුණාද ඉතින් මතක තියාගන්න කොහොමද ඒක ගණනය කරන්නේ මතකයිද බර බෙදන්න ඕනේ මොකෙන්ද පුතේ දන්නවද බර බෙදන්න ඕනේ දන්නේ නැහැ කවුරුද 6 7 8 9 සෞඛ්‍ය නම් ඉගෙන ගත්ත පුතේ කියන්නේ මොකද බර බෙදන්න උස නෙමෙයි බර බෙදීම උස නෙමෙයි බර බෙදීම උසේ වර්ගය තේරුණාද බර බෙදීම උසේ වර්ගය තරුවක් දාමු
ජීවී වස්තුන්ගේ වර්ධනය පෙන්වීම සඳහා ජීවී වස්තුන්ගේ වර්ධනය පෙන්වීම සඳහා වෙන පාඩකට යන්න වෘද්ධිමානය පරණ පාඩය නම් උපකරණය භාවිතා කරනු ලැබේ වෘද්ධිමානය නම් උපකරණය භාවිතා කරනු ලැබේ පුතේ 8.12 රූපේ වෘද්ධිමානයේ රූපයක් තියෙනව නේද අඳින්න ඕනේ ඒක අඳින්න ඉඳ තියන්න ඔය පාඩ කොටුව ඇතුලේ තියෙන එක ලස්සනට ඇදලා නම් කරන්න ඕනේ පුතේ වෘද්ධිමානයේ ආධාරයෙන් ශාකයක වර්ධනය නිරීක්ෂණය කිරීම කියලා ලියලා වෘද්ධිමානයේ රූපය ඇඳලා ඒකේ සියලුම කොටස් මොකද කරන්න ඕනේ පුතේ නම් කරන්න හරි හරි නේද අපි ඊළඟ සෙෂන් එකේ මොනවද පුතේ කරන්නේ ඔයගොල්ලෝ කැමති කෙමිස්ට්‍රි කරනවටද කැමති ෆිසික්ස් නම් ලිවෙත් නැතුව ඇති මං හිතන්නේ කෙමිස්ට්‍රි කරනවද මොකද කියන්නේ කෙමිස්ට්‍රි කරමු නේද එදා නවත්තපු තැන සිට අපි අද පටන් ගන්න තියෙන මම ගණන් හදන්න තියෙනව නේද පුතේ ඔව් සර් ඔව් හරි මම එන ලින්ක් එකක් එවන්නම්